හරි එහෙනම් ආයිබෝවන් වණක්කම් අපි වැඩ ටික ආරම්භ කරන්න පටන් ගන්නයි සූදානම් වෙන්නේ 8 වසරේ හරිනේ 8 ශ්‍රේණියේදී පුතා මතක තියාගන්න 6 7 8 9 ඊට පස්සේ 10 11 මේ පන්ති ටිකේම තියෙන පෙළ පොත් ටික බැලුවාම මේ පන්ති ටිකේම තියෙන පෙළ පොත් ටික බැලුවාම මේ පෙළ පොත් ටික සංසන්දනය කරලා බලන අවස්ථාවේදී 8 වසර පෙළ පොතට විශේෂ තැනක් තියෙනවා. ඒකට හේතු කාරණා බොහොමයක් අපිට කියලා දෙන්න පුළුවන් ඕගොල්ලන්ට අරනේ. ඒ පොත විශේෂ වෙන්නේ හේතු කාරණා කීපයක්. මතක තියාගන්නේ 8 වසර පෙළ පොතේදී තමයි පටන් ගන්නෙ නැත්නම් ආරම්භ වන්නේ 8 වසර පෙළ පොතේදී තමයි ආරම්භ වන්නේ පින්තූරයක් බලා වාක්‍ය ලිවීම කියන කොටස. පින්තූරයක් බලා වාක්‍ය ලිවීම කියන කොටස ආරම්භ වන්නේ මේ 8 වසරේදී. ඒක 9 තියෙනවා. ඒක 10 වසරේදී තියෙනවා. 11 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන බස දෙමළ පේපර් එකටත් තියෙනවා. මෙන්න මේ වගේ 8 වසර පොත මෙන්න මේ හේතු කාරණාව නිසා තමයි සුවිශේෂී වන්නේ. ඒ විතරක්ම නෙවෙයි 8 වසර පොතේදී තමයි ආරම්භ වන්නේ සමාන පද. තුන්වෙනි පාඩම තියෙනවා අලගු කියන පාඩම. අලගු කියන පාඩමේ කවියක් තියෙනවා අලගේ එල්ලාම් අලගේ අන්න ඒ වගේ ආරම්භ වන කවියක් තියෙනවා. මේ කවිය අරනේ මේ කවියෙන් ආරම්භ වෙන පාඩමක් අලගු කියන පාඩමේ. මේ පාඩමේ ඔම යනකොට එක අවස්ථාවකදී සමාන පද 8ක් දාලා තියෙනවා. එක අවස්ථාවකදී සමාන පද 8ක් දාලා තියෙනවා. එතකොට බලාගන්නේ සමාන පදයේ ආරම්භයත් සිද්ධ වෙලා තියෙන්නේ 8 වසරේ තමයි. මේ සමාන පද 9 වසරටත් තියෙනවා 10 වසරටත් තියෙනවා අපොස සාමාන්‍ය පෙළ 11 වසරටත් සමාන පද 5ක් වෙනවා. පැහැදිලි නේද? ඒ නිසා තමයි දරුවෝ අපි කියන්නේ 8 වසරේ පෙළ පොත කියන්නේ අපට සුවිශේෂී පෙළ පොතක් ඇටියට සඳහන්. අපි ඉතාගෙන හිටියද පේපර් එක සාකච්ඡා කරන්නේ. නමුත් විහංග පුතාට පේපර් එක නැති නිසා අපි ඒක පොඩ්ඩක් පස්සට දානවා. ලබන සතියේදී අපි අනිවාර්යයෙන්ම නිබන්ධනයේ සාකච්ඡා කරනවා. පුතාට බොහෝ දුරට එට වෙනකොට අනිවාර්යයෙන්ම නිබන්ධන කොටස් ටික ලැබේවි. අනිවාර්යයෙන්ම ලැබේවි. අපි ඊට පස්සේ සාකච්ඡා කරන්න සූදානම් වෙනවා. අරනේ ඔන්න බලාගන්න නම් අද මුලින්ම මම ඕගොල්ලන්ට පැහැදිලි කරන පාඩම තමයි පැහැදිලි කරලා දෙන පාඩම තමයි මෙන්න මේ අකුර දන්නවා ඇති ඕගොල්ලෝ ඕ ඊට පස්සේ ඔන්න දෙවෙනි අකුර ඉත් ඔන්න තුන්වෙනි අකුර ත ඔත්ත හරිනේ මේක ශබ්ද කරන්නේ පැටියෝ මේක ශබ්ද කරන්නේ ඕ ඊට පස්සේ ඉත් ඊට පස්සේ ත ඔත්ත ඔත්ත ඊළඟට අපි ලියනවා සෝ ඊළඟට ඒත් ඊට පස්සේ ක ඊළඟ එක ඉල් ඔත්තේ සොට්කල් කියන එක ඔත්තේ සොට්කල් බලාගන්න පොඩ්ඩක් මෙන්න ශබ්දයක් මම ලිව්වා ඔත්තේ සොට්කල් කියන ශබ්දයක් මම මෙන්න පැහැදිලිව ලිව්වා තේරුම තමයි බලාගන්නේ ඔත්ත කියන එකේ තේරුම සමානේ ඔත්ත කියන එකේ තේරුම සමානේ සොට්කල් කියන එකේ තේරුම වචන සොට්කල් කියන එකේ තේරුම වචන එතකොට ඔත්තේ සොට්කල් කියලා කියන්නේ ළමයි ඔත්තේ සොට්කල් කියලා කියන්නේ ළමයි සමාන වචන එහෙනම් තප්පර දෙකක් දෙන්නම් අපේ ළමයි මාතෘකාව දාගන්න බලමු ලස්සනට ඔත්තේ සොට්කල් කියලා. මං හිතන්නේ විහංග බෝඩ් එක පැහැදිලිද පුතා ඔයාට?
බෝඩ් එක පැහැදිලිද? විහංගයේ බෝඩ් එක පැහැදිලිද? අනුමි බෝඩ් එක පේනව Okay. නේද? හරි. Pena. හිරුනි බෝඩ් එක පේනවද? Oh, sir. හරි හරි අවුලක් නෑ. හරි ගැටලුවක් නෑ එහෙනම්. මං හිතන්නේ විහංග පුතාටත් අවුලක් නෑ බෝඩ් එක නිවැරදි ලෙස පේනවා ඇති කියලා මං හිතනවා. අනිවාර්යයෙන්ම පේනවා ඇති. යාට ගැටලුවක් නෑ. හරි. එහෙනම් ඔන්නේ නැවත වාරයක් මම හරිනේ නැවත වාරයක් මම මේ මාතෘකාවේ ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම්. මේ තියෙන්නේ ඕ, මේ තියෙන්නේ ඊත්, මේ තියෙන්නේ තෑ ඔත්ත. මේ තියෙන්නේ සෝ, මේ තියෙන්නේ ඊට්, මේ තියෙන්නේ ක, මේ තියෙන්නේ ඉල්. ඔත්තේ සොට්කල් සමාන වචන. ඔත්තේ සොට්කල් සමාන වචන. ලියාගමු එන එක ලියාගන්නේ පළවෙනි එක පාදෙයි වලි. හරි පළවෙනි එක පාදෙයි වලි. හරිනේ ලියන්න එපා පොඩ්ඩක් ඉන්න පැටියෝ. ලියන්න එපා විනාඩියක් ඉන්නේ. මම ලියලා ඉවරණයෙන් පස්සේ ඕගොල්ලන්ට ලියන්න වෙලාවක් දෙන්නම් අනිවාර්යයෙන්ම. හරි. දෙක තියෙනවා අලගු හරිද ඉලක්ෂණම් අලගු ඉලක්ෂණම් කියන එක. අලගු ඉලක්ෂණම් කියන එක. තුන්වෙනි එක තියෙනවා පූ ඊට පස්සේ මලර් කියන එක. පූ මලර් කියන එක. ඊළඟ හතරවෙනි එක තියෙනවා හතරවෙනි එක තායි කියලා කියන්නේ අම්මා මාදා කියලා කියන්නේ අම්මා. තායි මාදා අම්මා. ඔන්න ඉතිරි කොටස් ටික මේ පැත්තේ ලියන්නම්. බෝඩ් එකේ මාතෘකාව මකන්නම් මං හරි. මකලා මේ පැත්තත් ගන්නවා මම පොඩ්ඩක්. ඔන්න බලාගන්නේ පස්වෙනි එක විස්තර කරන්නම් තන්දෙයි කියලා කියන්නේ පියා. තන්දෙයි කියන්නේ පියා. තගපන් කියලා කියන්නේ පියා. තන්දෙයි කියන්නේ පියා. තගපන් කියලා කියන්නේ පියා. තගපන් කියලා කියන්නේ පියා. ඔන්න හයවෙනි එක තියෙනවා වාසම්. වාසම් කියන්නේ සුවඳ. මනම් කියලා කියන්නේ සුවඳ. වාසම් සුවඳ. මනම් කියලා කියන්නේ සුවඳ. ඔන්න හත්වෙනි එක තියෙනවා මේ පැත්තේ හත්වෙනි එක පේනවා ඇති. හරිද? උල්ලම් කියන්නේ සිත. උල්ලම් සිත. මනම් කියලා කියන්නේ සිත. පේන්නේ නෑනේ. පොඩ්ඩයි ඉන්න එක මේ පැත්තට ගමු හත්වෙනි එක. හත්වෙනි එක මෙතන උල්ලම් කියන්නේ සිත. මනම් කියලා කියන්නේ සිත. මනම් කියන්නේ සිත. බලාගන්න පැටියෝ මේ බලාගන්නේ මේකත් මනම් කියන එක තමයි. මෙතන තියෙන්නේ රවුන් තුනේ නයන්නේ. ඔන්රු ඉරන්ඩු මූන්ඩු කියන්නේ තුනනේ. මෙතන මනම් රවුන් තුනේ මේකත් මනම් කියන එක තමයි. මෙතන තියෙන්නේ ඔන්රු ඉරන්ඩු රවුන් දෙකේ නයන්නේ මනම්. අර නේද? ඔන්නේ අටවෙනි එක පාඩශාலை පල්ලිக்கூடம் පාඩශාலை පල්ලිக்கூடம் කියන එක. පාඩශාலை පල්ලිக்கூடம். ඔන්න 9 උණවු කෑම සාපාඩු කියලා කියන්නේ කෑම. උණවු කියන්නේ කෑම සාපාඩු කියලා කියන්නේ කෑම.
ඔන්න 10 කන් කියන්නේ ඇස විලි කියලා කියන්නේ ඇස. ඔන්න 11 මුහම් කියන්නේ මූණේ වදනම් කියලා කියන්නේ මූණේ. ඔන්න 12 පුත්තහම් කියන්නේ පොතේ ඒ වගේම ඒඩු කියන්නේ පොතේ. පුත්තගම් කියන්නේ පොතේ ඒඩු කියලා කියන්නේ පොතේ. පුත්තගම් පොතේ ඒඩු කියලා කියන්නේ පොතේ. දැන් පුතා මෙන්න මෙතනින් පටන් ගන්න එක මෙන්න 2 3 4 5 6 අට අට 9 10 11 12 ටග්ගාල 12ම ලියාගන්නේ රූලක් ඉඩ තියලා මම තේරුම් ටික සාකච්ඡා කරලා දෙන්නම් පැටිවර්නේ. ඔයාලට පැහැදිලි නැති නැත්නම් ඔයාලට අපැහැදිලි අකුරක් එහෙම තියෙනවනම් ප්‍රශ්නේ අංකේ කියලා 1 නම් 1 2 නම් 2 4 නම් 4 5 නම් 5 ප්‍රශ්නේ අංකේ කියලා කතා කරන්න පුළුවන්. හරි ඉක්මන් කරන්නේ මම ඔකට දෙන්නම් විනාඩි 5ක්. විනාඩි 5ක් දෙන්නම්. හරි වෙලාව ඇතිද? හරි නේද? මං හිතන්නේ
සියලුම ළමයි ලියලා ඉවරයි. මම පොඩ්ඩක් අයින් හිටියේ නැත්තම් බෝඩ් එක පේන්නේ නැහැ නේ. හරි නේද? ලියලා ඉවරයි නේද? තව වෙලා ඕන නම් කතා කරන්න පුළුවන් මයික් එක ඔන් කරලා. මේක ලියා ගන්න ඔබට තව වෙලාව අවශ්‍ය නම් මයික් එක ඔන් කරලා කතා කරන්න පුළුවන්. හරි? අවශ්‍ය නැහැ නේද? හරි අවශ්‍ය නැහැ. එහෙනම් අපි ඍජුවම මේවා සාකච්ඡා කරන්න යමු. පළවෙනි එක ලියාගන්නේ පාදේ වලි. පාදේ කියන්නේ පාරේ, වලි කියලා කියන්නේ පාරම තමයි. පාදේ කියන්නේ පාරේ, වලි කියලා කියන්නේ පාරම තමයි. හරිනේ? පාදේ පාරේ, වලි කියලා කියන්නේ පාරේ. පාදේ පාරේ, වලි කියන්නේ පාරේ. දෙක අලගු ලස්සනේ, අලගු ලස්සනේ, අලගු ලස්සනේ, ඉලක්ෂණම් කියලා කියන්නේ ලස්සන. ඉලක්ෂණම්, ඉලක්ෂණම් කියලා කියන්නේ ලස්සන. අලගු කියන්නේ ලස්සන. ඉලක්ෂණම් කියලා කියන්නේ ලස්සන. හරි? ඉලක්ෂණම් කියන්නේ ලස්සන. ඔන්නේ තුන්වෙනි එක පූ කියන්නේ මලේ, පූ කියන්නේ මලේ, මලර් කියලා කියන්නේ මල, මලර් කියලා කියන්නේ මල, පූ කියලා කියන්නේ මල, මලර් කියලා කියන්නේ මල, මලර් කියලා කියන්නේ මල. තායි කියන්නේ අම්මා, තායි කියන්නේ අම්මා, මාදා කියලා කියන්නේ අම්මා. තායි අම්මා, මාදා අම්මා. තායි අම්මා, මාදා අම්මා. ඔන්න ඊළඟ මෙතනේ තන්දේ පියා, තගපන් කියලා කියන්නේ පියා. තන්දේ කියන්නේ පියා, තගපන් කියලා කියන්නේ පියා. තන්දේ කියන්නේ පියා, තගපන් කියලා කියන්නේ පියා. තන්දේ තගපන් මේ දෙකම පියා සඳහා භාවිතා වන වචනය. පියා, පියා කියන එකට පාවිච්චි වෙන වචනය. හයවෙනි එක තියෙනවා වාසම්. වාසම් කියන්නේ සුවඳ, මනම් කියලා කියන්නේ සුවඳ. වාසම් කියන්නේ සුවඳ, මනම් කියලා කියන්නේ සුවඳ. වාසම් සුවඳ, මනම් කියලා කියන්නේ සුවඳ. වාසම් සුවඳ, මනම් කියලා කියන්නේ සුවඳ. ඔන්න ඊළඟ හත්වෙනි වචනේ සාකච්ඡා කරමු. මේ හත්වෙනි වචනය උල්ලම් කියන්නේ සිත, උල්ලම් කියන්නේ සිත, උල්ලම් කියන්නේ සිත, මනම් කියලා කියන්නේ සිත කියන එකම තමයි. උල්ලම් කියන්නේ සිත, මනම් කියලා කියන්නේ සිත කියන එකම තමයි. ඔන්න ඊළඟ එක පාඩශාලේ පාසලේ, පාඩශාලේ පාසලේ, පල්ලිකූඩම් කියලා කියන්නේ පුතේ පාසලේ. පාඩශාලේ කියන්නේ පාසලේ, පල්ලිකූඩම් කියලා කියන්නේ පාසල කියන එකම තමයි. ඔන්න 9 උණව් කියන්නේ කෑම, උණව් කියලා කියන්නේ කෑම, උණව් කියලා කියන්නේ කෑම, සාපාඩු කියලා කියන්නේ කෑම, උණව් කියලා කියන්නේ කෑම, සාපාඩු කියලා කියන්නේ කෑම, සාපාඩු කියලා කියන්නේ කෑම. හරි? ඔන්න ඊළඟ එක කන් ඇසේ, කන් ඇසේ, විලි කියලා කියන්නේ ඇස, විලි කියලා කියන්නේ ඇස. කන් ඇසේ,
විලි කියලා කියන්නේ ඇස. මුගම් කියන්නේ මුහුණේ. මුගම් කියලා කියන්නේ මුහුණේ. මුග මුහුණේ. වදනම් කියලා කියන්නේ මුහුණේ. මුගම් කියන්නේත් මූණේ. වදනම් කියලා කියන්නේත් මුහුණ. වදනම් කියන්නේත් මූණේ. ඔන්න ඊළඟ එක පුත්තහැම් කියන්නේ පොතේ. පුත්තහැම් කියලා කියන්නේ පොතේ. ඒඩු කියලා කියන්නේ පොතේ. පුත්තහැම් කියන්නේ පොතේ. ඒඩු කියන්නේ පොතේ. ඔන්න තව තියෙනවා නූල් කියන වචනය. නූල් කියලා කියන්නේත් පොත කියන එකම තමයි. නූල් කියලා කියන්නේත් පොත කියන එකම තමයි. නූල් කියලා කියන්නේත් පොත කියන එකම තමයි. අර නේද? පැහැදිලි ඇති දැන් ඔයගොල්ලොන්ට. හරි. කො අපි අනුමි මයික් එක ඔන් කරගන්න බලමු. වචන ටිකයි සිංහල තේරුම් ටිකයි කියන්න බලමු ඉක්මනට. පාතේ වලි පාර අලහු ඉලච්චනම් ලස්සන පූ මල තායි මාතා මව තන්දෙයි තහප්පන් පියා වාසම් මනම් සුවඳ උල්ලම් මනම් සිත පාඩසාලෙයි පල්ලිකූටම් පාසල උන වූ සාපාඩු කෑම කන් විලි ඇස මුහම් වදනම් මුහුණ පුත්තහම් ඒඩු පොත. very good. ඊළඟ අවස්ථාව හිමිවන්නේ හිරුණි. හිරුණි සස්සරණී කියන්නකෝ බලමු. පාදේ වලි පාර අලහු ඉලත්සනම් ලස්සන පූ මල තායි මාතා මව තන්දෙයි තප්පම් තාත්තා වාසම් මනම් සුවඳ උල්ලම් මනම් සිත පාඩසාලේ පල්ලිකූඩම් පාසල උන සාපාඩු ආහාර කන් විලි ඇස මුහම් වර්ධනම් මුහුණ පුත්තහම් ඒඩු පොත. හරි. ඊළඟ අවස්ථාවේ විහංග මාතරෙන් විහංග කියන්න පුතා. මයික් ඔන් කරගන්න. හරි දැන් කියන්න. පාදෙයි වලි පාර අත්කු අලගු ඉවත්සනම් හරි ලස්සන හරි මල තායි මාදා අම්මා තන්දේ තරපන් පියා හරි වාසම් මනම් සුවඳ උල්ල මනම් සිත පාඩසාලේ පල්ලිකූඩම් පාසල උන වූ සාපිඩු කෑම කන් වලි ඇස මුහම් වදන මුහුණ පුත්තහම් ඒඩු පොත. පුත්තහම් ඒඩු පොත. හරි හොඳයි මයික් ඕෆ් කරගන්න එහෙනම්. ඔන්න එහෙනම් අපි මුලින්ම සමාන පද කීපයක් මම ඕගොල්ලොන්ට පැහැදිලි කරලා දුන්නා. දැන් අපි සාකච්ඡා කරලා බලමු. මාතෘකාවක් දාගන්නේ වර්තමාන කාලයෙන් වාක්‍යයේ සෑදීම. වර්තමාන කාලයෙන් මේක සාකච්ඡා කරාද අනුමි වර්තමාන කාලය? අනුමි නෑ නේද? නෑ හරි. වර්තමානයේ කාලයෙන් වාක්‍ය සෑදීම. වර්තමාන කාලයට පුතේ අපි කියන්නේ නිහල් කාලම්. නිහල් ඊට පස්සේ ලියාගන්නේ කාලම්. නිගල් කාලම් කියලා කියන්නේ
වර්තමානී කාලය. නිගල්කාලම් වර්තමානී කාලය. නිගල්කාලම් වර්තමාන කාලය. ඔන්න මම පැහැදිලි කරන්න මාතෘකාව ලියාගන්න අපේ ළමයි. නිගල් කාලම් කියන එකේ තේරුම නිගල් කාලම් කියන එකේ තේරුම තමයි වර්තමාන කාලය කියන එක. වර්තමාන කාලය. අරියට මේක විස්තර කරනවා නම් මෙන්න මේම. නිවැරදියට විස්තර කරනවා නම් මෙන්න මේම. නිගල් කියලා කියන්නේ පැටියෝ. නිගල් කියලා කියන්නේ දැන් සිදුවෙන සිදුවීම් වලට තමයි නිගල් කියන්නේ. හරි? දැනට සිදුවෙන මේ දැන් සිදුවෙන ක්‍රියාවන් වලට නිගල් කියනවා. කාලම් කියලා කියන්නේ කාලය. කාලම් කියලා කියන්නේ කාලය. කාලම් කියන්නේ කාලය. එතකොට මේ දෙක එකතු වුණාම තමයි නිගල් කාලම් වර්තමාන කාලය කියලා ඇදලා තියෙන්නේ. නිගල් කාලම් වර්තමාන කාලය කියලා ඇදලා තියෙන්නේ. මේ වර්තමාන කාලයත් එක්ක කොහොමද වාක්‍ය රටාවන් අපි අදාගන්නේ කියන එක තමයි අද දවසේ අපි සාකච්ඡාවට ලක් කරන්නේ. හරි නේද? හොඳට බලාගන්නේ මම වචනයක් ලිව්වා. ඒ වචනේ කියවුවාම නාන් සිංහල තේරුම මම කියන එක. තව වචනයක් ලිව්වා නාංගල්. එතකොටත් එහෙම තමයි සිංහල තේරුම අපි. නාංගල් කියන්නේ අපි. නාංගල් කියන්නේ අපි. තව එකක් ලියන්න නී නුඹ. තව එකක් ලියන්න නීංගල් නුඹලා. නීංගල් නුඹලා. තව එකක් ලියාගන්නේ අවන් ඔහු. ඊළඟ එක අවල් ඇය. අවල් ඇය. ඊළඟ එක ලියනවා අවර් ඔහු. ඊළඟ එක අවර්ගල් ඒගොල්ලන්. අවර්ගල් ඒගොල්ලන්. ඔන්න බලන්නේ අවර්ගල් එක පැහැදිලි නෑ. අවර්ගල් කියන එක පොඩ්ඩක් මේ පැත්තට වෙන්න අපි ලියමුකෝ බලමු. අවර්ගල් කියන එක මෙන්න මෙතෙන්ට වෙන්න ලියන්නම් මම අවර්ගල් කියන එක බලාගන්න. හරි? අවර්ගල්. අවර්ගල් කියන එකේ තේරුම ඒගොල්ලන් කියන එක. අවර්ගල් ඒගොල්ලන්. දැන් අපේ ළමයි ඔන්න බලාගන්නේ නාන් නාංගල් නී නීංගල් අවන් අවල් අවර් අවර්ගල්. පැහැදිලි නේද? මේක ලියාගන්නකෝ රූලක් හෝ දෙකක් ඉඳ තියලා ටක් ගාලා. ටක් ගාලා ලියාගන්නකෝ රූලක් හෝ දෙකක් ඉඳ තියලා මේක. ඉස්සෙල්ලා මේක ලියාගෙන යමු අපි කොටස් වලට. හරි? අපේ ළමයි ලියලා ඉවරයි. එහෙනම් අපි සාකච්ඡා කරලා බලමු. මෙන්න මේම. හරි? ඔයගොල්ලෝ ලියලා ඉවරයි සාකච්ඡා කරලා බලමු අපි. නාන් කියන්නේ පුතා මම ලියාගන්නකෝ. නාන් කියලා කියන්නේ මම.
நான் මම. நாங்கள் කියන්නේ අපි. நாங்கள் අපි. නී කියන්නේ පුතා ඔයා. එහෙම නැත්තම් ඔබ. ඔයා එහෙම නැත්තම් අපිට ඔබ කියලා ගන්න පුළුවන්. නීංගල් කියලා කියන්නේ නුඹලා. නුඹලා එහෙම නැත්තම් ගන්න පුළුවන් ඔබලා. නුඹලා ඔබලා. ඊළඟ එක තියෙනවා අවන්. අවන් කියන්නේ ඔහු. අවන් කියන්නේ ඔහු. අවන් කියන්නේ ඔහු. ඊළඟ එක අවල් ඇය. අවල් ඇය. අවල් ඇය. அவர் එතුමා එතුමිය. அவர் එතුමා එතුමිය. එතුමා එතුමිය. මෙන්න අවර්ගල් ඒගොල්ලන්. අවර්ගල් ඒගොල්ලන්. ඕනනම් ඒකත් මෙතෙන්ටම ගමුකෝ. ආ පේනව මදිනේ. මේක පොඩ්ඩක් උඩට දාමුකෝ. අවල් එක දැම්මා. අවර් කියන එක දැම්මා. ඔන්න අර පැත්තේ එකත් මේ පැත්තට මං ගන්නවා. අවර්ගල් කියන එක දැම්මා. දැන් පැහැදිලි නේද පුතාලට? පුතාලට පැහැදිලිද? හරි. අවර්ගල් කියන්නේ ඒගොල්ලන්. நான் මම, நாங்கள் අපි, நீ නුඹ, நீங்கள் නුඹලා, அவன் ඔහු, அவள் ඇය, அவர் මෙන්න මේ அவர் කියන එක එතුමා එතුමිය. அவர் එතුමා එතුමිය. அவர் එතුමා එතුමිය. ඊළඟට අවර්ගල් ඒගොල්ලන්. අවර්ගල් ඒගොල්ලන්. හරියට අදාගත්තද? හරියට ලියාගත්තද හැමෝම? කතා කරන්නේ? හරි. ඔන්න මම වෙන් කරා මේම වෙන් කරාම මේ කොටස් කීපයකට වෙන් කරා. බලාගන්නේ සිරි කියන මුල් පදේ ගමු සිරි. එතකොට එන්නේ සිරි ඊ කින් රේන්. සිරිකින්රේන්. நான் சிரிக்கின்றேன். මම සිනාසෙමි. நாங்கள் சிரிக்கின்றோம். சிரிக்கின்றோம் சினாசெமு. நீ சிரிக்கின்றாய். நீ சிரிக்கின்றாய். නුඹ සිනාසෙන්නේහි කියන කරන්නේ. நீங்கள் சிரிக்கின்றீர்கள். நீங்கள் சிரிக்கின்றீர்கள். නුඹලා සිනාසෙන්නේහු. නුඹලා සිනාසෙන්නේහු. சிரிக்கின்றீர்கள். அவன் சிரிக்கின்றான். அவள் சிரிக்கின்றாள். அவர் சிரிக்கின்றார். அவர்கள் සිරිකින්රාර්ගල්. හොඳට මතක තියාගන්න ළමයි. මේක අපිට මෙන්න මේ විදිහට උගන්වන්න පුළුවන් ඔයගොල්ලන්ට. මෙන්න මුල් පදේ සිරි, මුල් පදේ සිරි, 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 සිරි. මේ පද ටික තමයි වෙනස් වෙන්නේ. කින්රේන්, කින්රෝම්, කින්රායි, කින්රීර්ගල්, කින්රාන්, කින්රාර්, කින්රාර්, කින්රාර්ගල්. දැන් පැහැදිලි නේද ඔයගොල්ලන්ට? දැන් පැහැදිලි නේද? තේරුම් ගන්න හරිම ලේසි. හරිනේ තේරුම් ගන්න නම් හරිම ලේසි ඔලුවට දාගන්න. එතකොට நான் කියනකොට சிரிக்கின்றேன், நாங்கள் சிரிக்கின்றோம், நீ சிரிக்கின்றாய், நீங்கள் சிரிக்கின்றீர்கள், அவன் சிரிக்கின்றான்,
அவள் சிரிக்கின்றாள் அவர் சிரிக்கின்றார் அவர்கள் කියන්නේ சிரிக்கின்றார்கள் அவர்கள் සිරිකින්රාර්ගල් කියලා ඕන. දැන් මෙතන මේ උදේට බලාගන්න හරි මෙතන මේ සිරි නැතුවේ මම දුන්නා ඔයගොල්ලන්ට පඩි කියන එක කොහොමද එන්නේ එතකොට? කියන්න බලමු පුතා විහංග විහංග කියන්නේ මේ සිරි කැපිලා පඩි. එතකොට කොහොමද එන්නේ? කියන්න බලමු ටක් ගාලා. පඩික්කින් රේන්. හරි. කොහොම පල්ලෙහාට කියන් යන්න පුතා. පඩික්කින් රෝම්. ඊළඟ එක පඩික්කින් රායි. පඩිකින්රා ඊළඟ එක පඩික්කින් රීර්හල්. ඊළඟ එක අවන් පඩික්කින් රාන් රාන්. අවල් අවල් කියනකොට අවල් පඩික්කින් රාල්. අවර් පඩික්කින් රාර්හල්. අවර්ගල් පඩිකින්රාර්ගල් හරි. දැන් ටක් ගාලා මේක පුරවන්නේ පුරවලා මෙන්න මේකට අදන්න හරි මේ පඩි කියන එකටයි තව එකක් දෙන්නම් බලාගන්නේ ඕඩු කියන එකටයි තව එකක් දෙන්නම් ආඩු කියන එකටයි බලමු විනාඩි 15ක් ඇතුළත ඉවර කරන්න පුළුවන්ද කියලා. හරි විනාඩි 15ක් බලමු කවුද ගේම ගන්න කියලා. තේරුම් නැති අය ඉන්නවනම් කතා කරන්න පුළුවන්. විහංගට තේරුණාද පුතා? දැන් මේ පඩි වෙනුවට දාන්න ඕඩු. එතකොට ඕඩු මේ බලන්න මේ ඕඩු දැම්මොත් මේ ඕඩු දැම්මොත් මේ ඉක් අකුර එන්නේ නැහැ. හරි. ආඩු දැම්මොත් මේ ඉක් අකුර එන්නේ නැහැ. හරි. ඉක් අකුර නැතුව ලියන්න. හරි. ඉක් අකුර නැතුව ලියන්නේ. ඉක් අකුර නැතුව ලියන්නේ. පඩි කියනකොට ඉක් අකුර එනවා. පඩි කියනකොට ඉක් අකුර එනවා. හරි. පැහැදිලිද? ඉක්මන් කරන්න බලමු ඊනම්. පුතාලා පොඩ්ඩක් ඉක්මන් කරන්න පැටියෝ.
හරි ඉවරයි නේද එහෙනම්? අපේ ළමයි ටික ඉවරයි. තාම ලියනෝනේ හරි ලියන්න. වෙලා තියෙන මිලියන්නේ ගැටලුවක් නැහැ. ලියලා ඉවර නම් ටක් ගාලා මයික් ඔන් කරලා කියන්න හරි. ලියලා ඉවර නම් මයික් ඔන් කරලා කියන්න. ලියලා ඉවරයි සර්. හරි හොඳයි හොඳයි. එක්කෙනෙක් ඉවරයි. තව දෙන්නෙක් ඉන්නවා. ලියලා ඉවරයි සර්. හරි විහංගත් ඉවරයි. තව එක්කෙනෙක් ඉන්නවා. ලියලා ඉවරයි සර්. හරියත් ඉවරයි. හොඳයි. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති ළමයි මේ වර්තමාන කාලයේ වාක්‍ය සෑදීමේදී මේ තියෙන්නේ කින්රෝ කිරු කියන ප්‍රත්‍ය පාවිච්චි වෙනවා. හරි ඒකෙන් තමයි අදන්නේ අපි. පොඩි නෝට් එකක් පල්ලෙහායි ලියාගන්නේ. තරු ලකුණක් දාලා වර්තමානයේ කාලයේ වාක්‍යයන් සෑදීමේදී
වර්තමානයේ කාලයේ වාක්‍යයන් සෑදීමේදී වාක්‍යයන් සෑදීමේදී ලියාගන්න මෙන්න මේ වගේ කින්රෝ එක ඊළඟ එක කිරු අනිත් එක කින්රෝ කිරු ඔන්නේ දෙකක් කින්රු එකක් කිරු එකක් කින්රු එකක් කිරු කියන එකක් කිරු යනේ ප්‍රත්‍යයන් භාවිතාවනු ලැබේ හරි භාවිතාවනු ලැබේ එතකොට ඔයගොල්ලෝ අදලා ඇත්තේ මෙන්න මේම බලාගන්න හරිද වැරදිද කියලා සිරිකින්රේන් පඩිකින්රේන් ඕඩුකින්රේන් ආඩුකින්රේන් එහෙම නේද තියෙන්නේ සිරිකින්රෝම් පඩිකින්රෝම් ඕඩුකින්රෝම් ආඩුකින්රෝම් සිරිකින්රායි පඩිකින්රායි ඕඩුකින්රායි ආඩුකින්රායි ඊට පස්සේ සිරිකින් ரீர்கள் படிக்கின் ரீர்கள் ஓடுகின் ரீர்கள் ஆடுகின் ரீர்கள் சிரிக்கின்றான் படிக்கின்றான் ஓடுகின்றான் ஆடுகின்றான் அர்னே சிரிக்கின்றாள் படிக்கின்றாள் ஓடுகின்றாள் ஆடுகின்றாள் சிரிக்கின்றார் படிக்கின்றார் ஓடுகின்றார் ஆடுகின்றார் சிரிக்கின்றார்கள் படிக்கின்றார்கள் ஓடுகின்றார்கள் ආඩුගින්රාර්ගල් මෙන්න මේ රටාවට තමයි වාක්‍ය ටික ඇවිල්ලා තියෙන්න ඕන පැහැදිලි නේද එතකොට මතක තියාගන්න අපේ ළමයි වර්තමාන කාලයේ අපි වාක්‍ය අදනකොට මතක තියාගන්නේ කිරු කියලා ප්‍රත්‍ය දෙකක් තියෙනවා ඒ දෙක අපි අනිවාර්යෙන් මොකද කරන්නේ පාවිච්චි කරන්නේ දැන් පුංචි මාතෘකාවක් ලියාගන්නේ පුංචි මාතෘකාවක් විධාන වචන සෑදීම මේකක් තියෙන ඕගොල්ලන්ට විධාන වචන සෑදීම විධාන වචන සෑදීම හරි ඔන්න ළමෝස් බෝඩ් එක බලා ගන්න හරි විධාන වචන සෑදීම පුතාලා බෝඩ් එක බලා ගන්න තප්පරයක් මොන්නේ පළවෙනි එක විස්තර කරන්න මම කුඩි මඩි පඩි වඩි සිරි පරි ඊළඟ එක කදෙයි හරි ඔන්න ආයිසරයක් ඒ ටිකම කුඩි මඩි පඩි වඩි සිරි පරි කදෙයි මේ වචන ටික විහංග කියන්න පුතා විහංග කියන්න බලමු වචන ටික ශබ්ද කරන්න බලමු කුඩි මඩි පඩි වඩි සිරි පරි කදෙයි ඔෆ් කරන්න මයික් එක කෝ අනුමි කියවන්න බලමු වචන ටික අනුමි කුඩි මඩි පඩි වඩි සිරි පරි කදෙයි හිරුණි කියන්න බලමු වචන ටික කුඩි මඩි පඩි වඩි සිරි පරි කදේ හරි ඔන්න බලාගන්නේ පුතාලා බලාගන්න හරි පළවෙනි එක තියෙන්නේ කුඩි කියන එක
කුඩි කියනකොට ඒ වචනේ අගට එන ශබ්දය මොකද්ද? ශබ්දය. නිකන් ඒ වචනේ කියවලා බලන්න එකපාරක් කුඩි මොකද්ද එන ශබ්දය? අනුමි ඔව් සර්. කුඩි කියනකොට එන ශබ්දය මොකද්ද අගට? ඊ. very good හරි. කුඩි කියනකොට ඊ කියන ශබ්දේ එනවා. පැහැදිලි නේද විහංග පුතා? පැහැදිලි නේද ඒක? ඔව්. හරි. ඔන්නේ මඩි කියන කොටත් ඊ ශබ්දේ එනවා. පඩි කියන කොටත් ඊ ශබ්දේ එනවා. වඩි කියන කොටත් එමයයි. සිරි කියන කොටත් එමයයි. පරි කියන කොටත් එමයයි. කදයි. අන්නේ දැන් කියන්නේ හිරුනි කදයි. කදයි කියනකොට අගට එන ශබ්දේ මොකද්ද? කදයි. ඒ ශබ්දය අයි ශබ්දය very good. දැන් විහංග පුතාට තේරුණාද ඒක? ඔව් සර්. හරි. බය නැතුවේ වචනේ කියවන්න ඕන බය නැතුව කට ඇරලා. කියවනකොට අගට එනෝ ශබ්දයක්. ඒ ශබ්දය බලන්නේ හරි. දැන් කුඩි කියනකොට ඊ, මඩි කියනකොට ඊ, පඩි කියනකොට ඊ, වඩි කියනකොට ඊ, සිරි කියනකොට ඊ, පරි කියනකොට ඊ, කදයි කියනකොට විතරක් මොකද්ද? අයි. එතකොට මෙතන ඉඳලා මෙතෙන්ට වෙනකම්ම තිබුණේ ඊ ශබ්දය, මේක විතරක් අයි ශබ්දය. පැහැදිලිද ඔයගොල්ලන්ට? පැහැදිලිද ඔයගොල්ලන්ට? මේ ඔක්කොම ඊ ශබ්දය මෙතෙන්ට විතරක් අයි ශබ්දය. මේම වචනයක් හොඳට අහගන්න හරි. මේම මුල් පදයක්. මේවට කියන්නේ මුල් පද කියලා කියන්නේ. ඔයි මන් දැන් යටින් ඉරිගාන්නේ. ඒවට අපි කියන්නේ මුල් පද. ක්‍රියා මුල් පද මූලිකත්වය. ක්‍රියාවේ මූලිය. මුල් පදය. මුල් පදයේ අගට නැත්නම් මුල් පදයේ කියවනකොට ඊ ශබ්දය හරි අයි ශබ්දය හරි එනවනම් දැන් කුඩි නම් අපි කරන්නේ ඒ වචනේ එමම ලියලා එකතු කරනවා යූ ඊන් ග ඉල් කියන එක එකතු කරනවා යුංගල්. එතකොට කුඩි යුංගල්. මඩි කොහමද එන්නේ? විහංග? මඩියුංගල්. එතකොට පඩි කොහමද එන්නේ? පඩියුංගල්. වඩි වඩියුංගල්. සිරි කොහමද එන්නේ? සිරියුංගල්. පරි කොහමද එන්නේ? පරියුංගල්. කදයි කොහමද එන්නේ? කදයි එකත් ඒමම තමයි හරිද? ඊ ශබ්දයයි අයි ශබ්දයයි මේ දෙකටම. එනකොටත් කදයුම් හරි. ඇවුන නේද? හරි නෝට් එක ලියන්න. වචනයක අගට පවතින අකුරෙහි වෙන පාට පෑනකින් ඊ ශබ්දය නැත්නම් අයි ශබ්දය සම්බන්ධ වූයේ නම්
එම වචනයේ නැවත ලියා එම වචනය නැවත ලියා යුංගයිල් මේ තියෙන්නේ යුංගයිල් එකතු කරන්නේ යුංගයිල් එකතු කරන්නේ හරි එහෙනම් ටක් ගාලා අදන්නකෝ බලමු ඉක්මනට අදන්නකෝ බලමු මේ ටික වේගයෙන් තේරුම මන් දෙන්නම් ටක් ගාලා අදන්නේ ඉක්මන් කරන්නේ පොඩ්ඩක් ඉක්මන් කරන්නේ ඉවර නම් මයික් එක ඔන් කරලා කියන්න හරි ලියලා ඉවර නම් කියන්න මයික් ඔන් කරලා හරි නේද තේරුම ලියාගන්න නම් එක කුඩියුංගල් බොන්නේ පළවෙනි එක කුඩියුංගල් බොන්නේ දෙවෙනි එක මඩියුංගල් නවන්නේ ඊළඟ එක පඩියුංගල් පාඩම් කරන්නේ ඊළඟ එක වඩියුංගල් කියන්නේ පෙරන්නේ සිරියුංගල් ඉනා වෙන්නේ පරියුංගල් කඩන්නේ ඊළඟ එක තියෙනවා කදයුංගල් කතා කරන්නේ
කදයුංගල් කතා කරන්නේ. ආයි පාරක් කුඩියුංගල් බොන්නේ මඩියුංගල් නවන්නේ පඩියුංගල් පාඩම් කරන්නේ වඩියුංගල් පෙරන්නේ සිරියුංගල් hina වෙන්නේ පරියුංගල් කඩන්නේ කදයුංගල් කියලා කියන්නේ කතා කරන්නේ කදයුංගල් කියලා කියන්නේ කතා කරන්නේ ඔන්නේ දැන් අපි යමු තවත් ක්‍රමයක් මම ඕගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම් තවත් ක්‍රමයක් මේ එක වගේ ක්‍රමයක් ඔන්නේ තව එකක් මම ඕගොල්ලන්ට විස්තර කරලා දෙන්නම් පොඩ්ඩක් බෝඩ් එක බලා ගන්න හරි හරි ඔන්න බලාගන්නේ මෙන්න මේ වගේ ඒවා හරි ඔන්න මම ලිව්වා පේසු හරිනේ පේසු හරි නේද බලාගන්න පේසු කියන එක හරි ඊට පස්සේ තව වීසු වීසු හරිනේ ඊළඟට ආඩු ආඩු ඊළඟට පාඩු හරිනේ ආඩු පාඩු හරිනේ තව දාන්න පුළුවන් ඕඩු ඕඩු දැන් ඔන්න බලාගන්නේ තප්පරයක් පුතාලා බෝඩ් එක බලාගන්නේ මෙතන පේසු කියනකොට සූ අකුරේ වීසු කියනකොට සූ අකුරේ ආඩු කියනකොට ඩූ අකුරේ පාඩු ඩූ අකුරේ ඕඩු කියන්නේ ඩූ අකුරේ මේ බලාගන්න පොඩ්ඩක් තප්පරයක් බලන්න ඕන බෝඩ් එක හරි මට කියන්න බලමු පේසු කියනකොට වචනයක අගට තියෙන ශබ්දය මොකද්ද කියලා පේසු කියනකොට ඒ වචනය අගට තියෙන ශබ්දය මොකද්ද පේසු කියනකොට ශබ්දය මොන ශබ්දයේද ඇයෙන්නේ පැටියෝ ඌ ශබ්දය very good ඌ කියන ශබ්දයේ තියෙන්නේ පුතාට තේරුණාද විහංග තේරුණාද පුතා ඔව් හරි සර් බය නැතුව ශබ්ද කරන්න ඕන හරි කියවන්න ඕන බය නැතුව පේසු කියනකොට ඌ ශබ්දය වීසු කියනකොටත් ඌ ශබ්දය ආඩු කියනකොටත් ඌ ශබ්දය පාඩු කියනකොටත් ඌ ශබ්දය ඕඩු කියනකොටත් ඌ ශබ්දය මේම අගට ඌ ශබ්දයේ තිබුණොත් ඒ වචනේ නැවත ලියලා ඕගොල්ලන්ට මෙන්න මේ ටික එකතු කරන්නයි තියෙන්නේ ඉංගයිල් කියන එක එකතු කරනවා ඉංගයිල් එතකොට පේසු පේසුංගල් වීසු වීසුංගල් ආඩු ආඩුංගල් එමෙන්නේ පැහැදිලිද නෝට් එක ලියාගන්නේ යම් කිසි වචනයක අගට පවතින වචනයක අගට පවතින අක්ෂරහි යම්කිසි වචනයක අගට පවතින අක්ෂරහි ඌ ශබ්දය වෙන පාට පැනකින් මාක් කරගන්න ඌ ශබ්දය සම්බන්ධ වූයේ නම් එම වචනය නැවත ලියා එම වචනය නැවත ලියා ඉංගයිල් එකතු කරන්න ඉංගයිල් එම වචනය නැවත ලියා ඉංගයිල් එකතු කරන්න මෙන්න ඉංගයිල් ඉං මෙන්න ගේ මෙන්න ඉල් ඉංගයිල් එකතු කරන්න හරි ටක් ගාලා අදන්න මම තේරුම දෙන්න විනාඩි 2යි හරි
ඉක්මනට ලියන්න පැටියෝ. හරි සර්. හරි. එහෙනම් ඔන්න අපි බලමු දැන් තේරුම් ටික පේසුන්ගෙල් කතා කරන්නේ වීසුන්ගෙල් විසි කරන්නේ ආඩුන්ගෙල් නටන්නේ පාඩුන්ගෙල් ගයන්නේ ඕඩුන්ගෙල් දුවන්නේ හරි. ඕඩුන්ගෙල් දුවන්නේ පේසුන්ගෙල් කතා කරන්නේ වීසුන්ගෙල් විසි කරන්නේ ආඩුන්ගෙල් නටන්නේ පාඩුන්ගෙල් ගයන්නේ ඕඩුන්ගෙල් කියලා කියන්නේ දුවන්නේ. හරි නේද? හරි. දැන් දාගන්න මාතෘකාවේ අසාලිවීම. හරි. මම දෙනවා වචන කීපයක්. ඒවා දෙමළ අකුරින් ලියන්න ඕනේ. ලියලා විතරක් මදි. සිංහල තේරුමත් ඒවායේ සිංහල තේරුමත් ඔබ අනිවාර්යෙන්ම ලියන්න ඕන. පැහැදිලි නේද? විහංග පුතාට තේරුණාද? ඔව් සර්. හරි. එහෙනම් අසාලිවීම කියලා මාතෘකාව දාගෙන අපි සාකච්ඡා කරලා බලමු මෙන්න මේම. පළවෙනි වචනේ ලියාගන්නේ. පළවෙනි එක මම ඔයගොල්ලන්ට දෙන්නේ දෙමුකෝ අපි පළවෙනි එක ඔයගොල්ලන්ට කත්තරිකායි අකුරු එකතු කරලා ලියන්නේ කා ඊ තේ රී ඊ කායි කත්තරිකායි කියන එක කියන්න. ලියන්න කත්තරිකායි කියලා දෙමළ අකුරෙන් ලියලා ඒකේ සිංහල තේරුමත් ඔබ ලියන්න ඕනේ. කත්තරිකායි. හරි නේද? දෙවෙනි වචනේ මම දෙන්නම් ඔයගොල්ලන්ට දෙක. දෙවෙනි එක ලියාගන්න මෙන්න මේ අන්නාසි පළම්. දෙවෙනි එක අන්නාසි පළම්. දෙවෙනි එක ලියාගන්නේ අන්නාසි පළම්. හරි. දෙක අන්නාසි පළම්. ඊළඟ එක හරිනේ. ඊළඟ තුන්වෙනි එක අන්නාසි පළම් දෙක. ඊළඟ තුන්වෙනි එක තමයි තුන්වෙනි වචනේ ලියාගන්නේ වෛද්‍ය ශාලයි. කියන එක කරන්නේ වෛද්‍ය ශාලයි කියන එකේ තේරුමත් ලියන්න ඕන. හරි. ඊළඟ එක ලියාගන්නේ මණිකූඩු. ඊළඟ වචනය මණිකූඩු. මණිකටුව නෙවෙයි මණික් මණිකූඩු කියන වචනය.
ඊළඟ එක ලියාගන්නේ ඊළඟ වචනේ ලියාගන්නේ අඩිමට්ටම්. ඊළඟ වචනය අඩිමට්ටම්. ඊළඟ වචනය අඩිමට්ටම්. අඩිමට්ටම්. ඊළඟ එක ලියාගන්නේ අඩිමට්ටම්. ඊළඟ එක ලියාගන්නේ තාමරයිප්පු. 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 ඊළඟ එක තාමරයිප්පු. තාමරයිප්පු. හරිනේ. ඔන්න ඊළඟ එක අපි සාකච්ඡා කරනවා. ඊළඟ එක තාමරයිප්පු කියන එකට පස්සේ තියෙන වචනය තමයි ලියාගන්නේ අදිබර්. 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 අදිබර් කියන වචනය. ඊළඟ වචනය ලියාගන්නේ ඊළඟ වචනය මිදිවණ්ඩි. ඊළඟ වචනය මිදිවණ්ඩි. මිදිවණ්ඩි. ඊළඟ එක මිදිවණ්ඩි. දැන් වචන කීයක් ආවද අනුමි? 8යි. 8යි. 8යිද? ඔව් සර්. හරි. 9 ලියාගන්නේ 9 මින් විසිරි. මින් විසිරි කියන වචනේ 9. 9 ලියාගන්නේ මින් විසිරි. මින් විසිරි කියන වචනය. මින් විසිරි. ඊළඟ වචනේ ලියාගන්නේ ඊළඟ වචනේ ලියාගන්නේ ඊළඟ එක කඩල්. කඩල් කියන වචනේ කඩල්. කඩල්. කාඩේල්. කඩල්. හරනේ. කඩල් කියන වචනේ ලියාගන්න. කඩල්. හරි. දැන් අපි නම් සාකච්ඡා කරමු. මම බෝඩ් එකේ ලියනවා හරි නම් හරි දාගන්නේ වැරදි නම් වැරදි දාගන්න. හරි. දෙමළ අකුරින් ලියපු එකට 1යි සිංහල තේරුමට 1යි. හරි. දෙමළ අකුරින් ලියපු එකට 1යි සිංහල තේරුමට 1යි. අනුමි කියන්නකෝ පළවෙනි වචනය. කතරිකායි. මෙන්න කා රීකායි. කත්තරිකායි කියන්නේ වම්බටු. කත්තරිකායි වම්බටු. කත්තරිකායි කියලා කියන්නේ වම්බටු. දෙවෙනි එක කියන්න බලමු. අන්නාසිප්පලම්. අන්නාසිපලම්. අන්නාසිපලම්. අන්නාසිපලම් කියලා කියන්නේ අන්නාසි. අන්නාසිපලම් කියන්නේ අන්නාසි. ඊළඟ එක කියන්නකෝ බලමු. ඊළඟ එක වෛද්‍යශාලේ. වෛද්‍යශාලේ. ඊළඟ එක වෛද්‍යශාලේ වෙන ශාලේ. වෛද්‍යශාලේ. වෛද්‍යශාලේ රෝහල. වෛද්‍යශාලේ රෝහල. ඊළඟ එක කියන්නකෝ බලමු. මනික්කෝඩු. මණිකූඩු. වෙන්නේ මානීක්. මණිකූඩු. මණිකූඩු ඔරලෝසුව. මණිකූඩු ඔරලෝසුව. ඊළඟ එක සාකච්ඡා කරමු. කියන්නේ ඊළඟ වචනය
අඩිමට්ටම් අඩිමට්ටම් කියන්නේ අඩිකෝදුවේ ආඩි මාට්ටම් අඩිකෝදුව. ඊළඟ එක තාමරෙයි තාමරයිපු මෙන්නේ තාමරයිපු තාමරයිපු නෙළුම් මල හරි තාමරයිපු නෙළුම් මල ඊළඟ වචනය අධිප මෙන්න අධිබර් ආදීබර් විදුහල්පතිතුමා ඊළඟ එක මිදිවන්ඩි මිදිවාඉන්ඩි පාපැදිය මිදිවන්ඩී පාපැදිය මිදිවන්ඩී පාපැදිය අධිබර් විදුහල්පතිතුමා මිදිවන්ඩි පාපැදිය ඊළඟ එක මින්විසිරි මින් විසිරි මේ තියෙන ඉන් විසිරි මින් විසිරි විදුලි පංකාවේ මින් විසිරි විදුලි පංකාවේ විදුලි පංකාවේ මින් විසිරි ඊළඟ එක කඩල් අන්තිම එක කඩල් මුහුදේ කාඩේල් කඩල් මුහුදේ ටක් ගාලා හරි වැරදි දාන්න 20න් ලකුණු දාන්න හරි ලකුණු දාන්න ඕන 20න් හරි 20න් හරි පුතා විහංගයේ ලකුණු කීයද 13යි 13යි අනුමී ලකුණු කීයද 17යි 17යි හිරුණී ලකුණු කීයද 17යි 17යි දැන් එහෙනම් අච්චුපොත පෙළ ගන්නකො පොඩ්ඩක් අච්චුපොත ගන්න තුන් දෙනාම පොඩ්ඩක් කියවීම ගන්නවා මම හරි ඉස්සෙල්ලම පටන් ගමු අනුමිගෙන් අනුමි පෙළ ගන්නකො බලමු අනුමි පෙළ ගන්නකො බලමු 13 වෙනි පාඩම 13 වෙනි පාඩම කියවන්නකො බලමු මාතෘකාව ඉස්සෙල්ලා කියන්නේ ඊට පස්සේ කියවගෙන යන්නකො බලමු 13 වෙනි පාඩම பாடசாலையில் முதல் நாள் அன்று திங்கட்கிழமை அம்மா என்னை அழுப்பினார் நான் மகிழ்ச்சியுடன் எழுந்தேன் பல் துலக்கி முகம் கழுவினேன் பாடசாலை சீருடையை அணிந்தேன் இறைவனை வணங்கினேன் அம்மாவும் அப்பாவும் என்னை வாரி அணைந்து முத்தமிட்டார்கள் நான் மகிழ்ச்சி அடைந்தேன் அப்பாவும் அம்மாவும் என்னை பாடசாலைக்கு அழைத்து சென்றார்கள் நாங்கள் හිරුණි ඒ පාඩමම තමයි කියවන්න බලමු මුලින් ඉඳලා පටන් ගන්න அன்று திங்கட்கிழமை அம்மா என்னை எழுப்பினார் நான் மகிழ்ச்சியுடன் எழுந்தேன் பால் துலக்கி முகம் கழுவினேன் பல் துலக்கி பாடசாலை சீருடை அணிந்தேன்
இறைவனை வணங்கினேன். அம்மா உன் அப்பா உன் என்னை வாரி அணைத்து முத்தமிட்டார்கள். நான் மகிழ்ச்சி அடைந்தேன். அப்பாவும் அம்மாவும் என்னை பாடசாலைக்கு அழைத்து சென்றார்கள். நாங்கள் பாடசாலையை அடைந்தோம். பாடசாலை மிக அழகாக அலங்கரிக்கப்பட்டு இருந்தது. என்னை போன்று பல மாணவர்கள் தமது பெற்றோருடன் வந்து இருந்தார்கள். சற்று நேரத்தில் தரம் 1 மாணவர்களை வரையும் விழா ආරම්භමානදු. හොඳයි. පුතා විහංග පටන් ගන්න. அன்று திங்கட்கிழமை அம்மா என்ன எழும்பினார். எழுப்பினார் හරි. நான் மகிழ்ச்சி உடன் எழுந்தேன். பல் துலக்கி முகம் கழுவினேன். பாடசாலை குருடையை அணிந்தேன். இறைவனை வணங்கினேன். அம்மாவும் அப்பாவும் என்னை வாரி அணைத்து முத்தமிட்டார்கள். நான் மகிழ்ச்சி அடைந்தேன். அப்பாவும் அம்மாவும் என்ன பாடசாலைக்கு அழைத்து சென்றார்கள். நாங்கள் பாடசாலையில் அடைந்தோம். பாடசாலையில் மிக அழகான அலங்கரிக்கப்பட்டிருந்தது. என்ன போன்று பல மாணவர்கள் தமது பெற்றோருடன் வந்து இருந்தார்கள். very good. හොඳයි පුතාරි. ඔන්න අද දවසට අදාළ අද දවසට අදාළ සියලුම කොටස් මම සාකච්ඡා කරා. ලබන සතිය අපි ටියුට් එක සාකච්ඡා කරනවා පේපර් එක. විහංග පුතාට අවුලක් නෑ නේද? නෑ සර්. හරි. තේරෙනවද මම උගන්වනවා? ඔව් සර්. හරි. දැන් අනුමිටයි ඉරුනිටයි අවුලක් නෑ කොහොමත් ඒකේ ප්‍රශ්නයක් නෑ. අලුතින් ආවේ විහංග පුතා හරිනේ යාගේ විතර යන්න තිබුණේ. විශේෂයෙන්ම මතක තියාගන්නේ සමහරක් විට ලබන සතියේ පේපර් එක සාකච්ඡා කරලා අපි ඊට පස්සේ සතියේදී ඔබට 9 වසරේ පොතේ පටන් ගන්න තියෙන ඉඩකඩ වැඩියෙන් තියෙනවා. පැහැදිලි නේද? 8 ඉවර කරලා 9 පටන් ගන්න පුළුවන් ඉඩකඩ වැඩියෙන් තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ළමයි මේ දෙමළ කියන භාෂාව ඇවිල්ලා ගොඩාක් ඉක්මනට අමතක වෙන්න පුළුවන් භාෂාවක්. සාමාන්‍යයෙන් ටට්ටක් ගාලා අමතක වෙන්න පුළුවන් භාෂාවක්. ඒකට ප්‍රධාන හේතුව තමයි ඔබ වැඩිපුර භාවිතාවට ලක් කරන්නේ නැති. හරිනේ? ඕගොල්ලෝ වැඩිපුර පාවිච්චි කරන්නේ නැති භාෂාවක්. ඒ නිසා තමයි ඒක
බොහෝ දුරට ඉක්මනට අමතක වෙන්න පුළුවන් කියලා අපි කියන්නේ. ඒ නිසා අපේ ළමයි මතක තියාගන්නේ නැවත නැවත හරිනේ අමතක වෙන්න නැවත නැවත ඒ කොටස් ටික නැවත වාරයක් පුනරීක්ෂණය කරගන්න පුළුවන් නම් අන්න එතන ඔබේ ජයග්‍රහණය රැඳී පැහැදිලිනේ. එහෙනම් ලබන සතියේ පේපර් එකත් එක්ක මුණ ගැහෙනවා. එතකන් සියලුම දෙනාට වණක්කම් ආයිබෝවන් නන්රි හරි